හරි බං දැන් ට්‍රාන්ස්ෆෝමර්ස් ගත්තාම දැන් මොකද දන්න ට්‍රාන්ස්ෆෝමර් එක කියන්නේ මොකක්ද කියන්නේ හරි බං ට්‍රාන්ස්ෆෝමර් එක කියන්නේ මම කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක જાති දෙකක් තියෙනවා හරි මේක ගත්තා හැකි ට්‍රාන්ස්ෆෝමර්ස් જાති දෙකක් තියෙනවා ස්ටෙප් අප් වේවයි ස්ටෙප් අප් ස්ටෙප් ඩවුන් හරි බං ස්ටෙප් අප් කියන්නේ මොකක්ද ට්‍රාන්ස්ෆෝමර් එකකින් කරන්නේ එනර්ජි එක හැමම තියාගෙන ඒ කියන්නේ ඒකට සප්ලයි කරන එනර්ජි එක හැමම තියාගෙන මේකේ වෝල්ට් ගාන වෙනස් කරනවා වෝල්ට් ගාන ඇම්පියර් ගාන වෙනස් කරලා මේ අපිට අවශ්‍ය විදිහට හදා ගන්න. එහෙම දෙයක් නෙමෙයි මෙතන කරන්නේ. ස්ටෙප් අප් වලදී බං කරන්නේ අඩු වෝල්ටේජ් එක තියෙන එකක් හයි වෝල්ටේජ් කරනවා. ඊට පස්සේ ස්ටෙප් ඩවුන් කියන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ හයි වෝල්ටේජ් එක තියෙන එකක් ඩිවයිස් එක පරිභෝජන සුදුසු විදිහට අර 33000 කියන ඒවා 230ට අඩු කරන එක තමයි ස්ටෙප් ඩවුන් කියන්නේ. හරි. හොඳයි මේ ට්‍රාන්ස්ෆෝමර් මෙහෙම ඉතින් දැන් මම දැන් අර වශයෙන් ට්‍රාන්ස්ෆෝමර් එක අඳින්න මේ ප්‍රයිමරි වයින්ඩින් එක ප්‍රයිමරි වයින්ඩින් එක ඊට පස්සේ මේක තියෙනවා සෙකන්ඩරි වයින්ඩින් එක මේ තියෙන සෙකන්ඩරි මේ පැත්තෙන් VP අපි මේ පැත්තේ තියෙනවා P වගේ සංකේතවත් කරනවා ඒ කියන්නේ ප්‍රයිමරි කියන එක මේ පැත්තේ තියෙන පොටෝල් ගන්න VP කියලා ගමු ඊට පස්සේ මේ වෝල්ටේජ් එක VP කිව්වේ මේකන ධාරාව IP කියලා ගමු ඊට පස්සේ මේකෙන් අවුට්පුට් එන ධාරාව IS කියලා ගමු මේක VS කියලා ගමු මේක NS කියලා ගමු හරි මේ පැත්තෙන් බං අපි මොකක් හරි සප්ලයි එකක් දෙනවා මේව සප්ලයි එකක් හරි මේ පැත්තේ මොකක් හරි ට්‍රාන්ස්ෆෝමරේ අවුට්පුට් එක මේ පැත්තේ ලෝඩ් එක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ කියන්නේ ගෙවල් වලට දෙන එකක් වගේ අදහස් හරි බං දැන් ට්‍රාන්ස්ෆෝමර් එක දැන් අපි මෙහෙම හිතුවට මේකේ බං ඇතුලේ කිසියම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නමුත් ඒක අපි හදන ගණන් වලට අපිට අදාළ නැහැ ඒක තමයි බං මේ හරහා ඉලෙක්ට්‍රෝන ධාරාව ෆ්ලෝ එකක් ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ එකක් තියෙනවා බං මේක හරහා මෙන්න මේ මේකේ තියෙන ඒ ෆ්ලෝ එකට කියනවා බා අපි ෆයි කියලා. ඒ දැන් මේකේ මැග්නටික් තියෙනවනේ බා. ඒ කියන්නේ ෆ්ලක්ස්. මොකක් හරි ඔන්න ඔය කතාවක් තමයි ඔය ෆයි වලින් කියන්නේ බා. ඒ වගේ මොකක් හරි ඒ තියෙන එක තමයි මම ෆයි කියලා හඳුන්වන්නේ මේ මොකක් හරි ෆ්ලක්ස් ඩෙන්සිටි හරි මොකක් හරි ඔන්න ඔහොම එකක් මට හරි තමයි මොකක්ද කියලා දෙන්නේ නැහැ. මේ හරි මම දැන් කියන්නම් මම මේ දල වශයෙන් නිකන් ට්‍රාන්ස්ෆෝමරයක් ගන්න කිව්වොත් ඇඳගන්නේ ඔහම හරි මම තව දෙයක් කියන්න ඕනේ මට මේ ස්ටෙප් අප් වලදී බං දැන් මෙතන තියෙනනේ මේ ප්‍රයිමරි එක මේ සෙකන්ඩරි එකනේ හරි මම මේව ලියන්නම් ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමරයක් වුණොත් මේක ස්ටෙප් අප් කරන එකක් වුණොත් VP ට වඩා VS ලොකුයි දැන් ඇයි මේක ස්ටෙප් අප් නම් මේක ස්ටෙප් ඩවුන් නම් ස්ටෙප් ඩවුන් කරන එක නම් VP ලොකුයි VS පොඩි හරි හරි ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමර් එක අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් බා දැන් මේ මම මෙහෙම ඇඳලා දැන් මම මේකේ මේ දෙක අතර ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රිකලි මොකක්වත් මේ වෙන්නේ නැහැ බං මෙතන අර තියෙන මේ මැග්නටුත් තියෙනනේ මේක ඇවිල්ලා අයන් කෝ එකක් මේක ඇවිල්ලා
soft iron core එකක් ඕක. දැන් ඔය iron core එක හරහා බං මේ අර කිසිම මේ විද්‍යුත් ගැලීමක් නෙමෙයි සිදු වෙන්නේ. අර මෙතන තියෙන අර මොනවද ඒක කියන්නේ කාන්ද මැග්නටික් ෆ්ලක්ස් එක කැපෙන හින්දා මොකක් හරි වෙන එකක් හින්දා තමයි උක වෙන්නේ බං. හරි. මේකේ දැන් අපිට නිව්ටන්ගේ සමීකරණ නෑ සෝරි ෆැරඩේගේ මේ ඉලෙක්ට්‍රොමැග්නටික් ලෝ එකෙන් අපිට මෙන්න මෙහෙම ගන්න පුළුවන් බං. දැන් මේ පැත්තේ මෙතන V එකයි මෙතන VS තියෙනවා. මේ තියෙන ඉන්පුට් වෝල්ටේජ් එක, කියන්නේ ප්‍රයිමරි එකේ වෝල්ටේජ් එක, මේ සෙකන්ඩරි එකේ වෝල්ටේජ් එක. හරි. තව E කියලා එකකුත් තියෙනවා බං. ඔතන E V කියන්නේ දෙකක්. E කියන්නේ එකක්, V කියන්නේ තව එකක්. හරි. ඒතර මට අපිට මෙතන දැන් මට මේ පැත්තේ EP තියෙනවා. මේ පැත්තේ ES තියෙනවා. හරි. ඔය E1 කියන එක ගන්න පුළුවන් බං මෙහෙම. sorry EP කියන එක. EP සමානයි ඍණ N1 වාරයක් d5 dt කියලා. ඒ කියන්නේ මේ ෆ්ලක්ස් එක කැපෙන ශීඝ්‍රතාවය. හරි. E2 කියන්නේ ES කියන එක ගත හැකි ඍණ එතන B ඍණ NS වාරයක් d5 dt කියලා. හරිද? ඊට පස්සේ අපිට ඔතනින් ගත හැකි මෙන්න මෙහෙම. EP බෙදීම ES සමානයි NP බෙදීම NS කියලා. ඔන්න ඕක ගත හැකි. මෙන්න මේක ගණන් වලට ඕනේ. ඒක පේන්නේ නැතද? පේනවද? මම පිට කරලා තියෙන්නේ. පේනවා. පේනවනේ. හරි. E කියන්නේ බං හරි E කියන්නේ බං මෙතන අර මම කිව්වේ EMF එක. E කියන්නේ කැපිටල් E වලින් හඳුන්වන්නේ EMF එක. හරි. ඉලෙක්ට්‍රොමැග්නටික් ෆෝස් එක. EMF ඉලෙක්ට්‍රොමැග්නටික් ෆෝස්. හරිද? ඔක තමයි E කියන්නේ. හරි බා. දැන් ඔය EP වලට ඔහොම ලිව්වේ. ඕකට අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් බා. මේ කොටස හරිද බා? මම දැන් හිතනවා. හරි බා. අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් තව එකක්. දැන් ඕනේ මම මේකේ කලින් එකේ අර ෆ්ලෝ එකක් ඔය ගලන් යනවා කියලා කියවනේ 5 කියන එක. මෙන්න මේක 5 මේ 5 කියන එක අපිට ලියන්න පුළුවන් බා මේකේ සමීකරණය 5 m වාරයක් sin omega t කියලා. ඒ කියන්නේ මොකක් හරි සාධාරණ අවස්ථාවකට ලියුම් එකක් කියන ඉතින්. හරි. ඒ කියන්නේ ඉතින් හිතන්නකෝ මේක ගණන් වල මම දැක්කෙත් නැහැ නිකන් මේක ඇහුවොත් කියලා මම මේ ටික ලියන්නේ. ඔන්න ඔහොම ගත හැකි. හරි බා. එතකොට මම කියවනේ EP කියන එක ගන්න පුළුවන් කියලා. EP කියන්නේ ඍණ N P d5 dt. මොකදයි දැන් මේ 5 වලට මේ 5 වල ඉක්වේෂන් එක ආදේශ කරනවා ඍණ NP d වාරය yn sin omega t යට dt. ඔය කවර් කරන එක නම් ඔන්න ඔහොම යනවා මේ EP කියන එකට. EP හරි ඔමෙගා කියන එකට දාන්න පුළුවන් මේක සමානයි 2πf කියලා. ඔමෙගා වල 2πf දානවා. ඒ ඍණ 2යි 2πf np ym cos omega t. මේක දෙතනට දාන්න ඕනේ. නෑ එතනට ඔමෙගා යූස් කරන්න. එතන මෙතන තියෙනවා. EP කියන එක එනවා බං අන්තිමට 2πf
1 5m sin මොකක්ද කියනවා හරිද එතකොට දැන් සාමාන්‍යයෙන් මේ අපි ගන්න මෙතන maximum value එක EP වලට එන පුළුවන් maximum value එක EP max එක ඒක දැන් 2 5f n1 5m කියලා 5m කියලා හරිද ඔන්න මොකද දැන් maximum value එක EP සමානයි 25f n1 5m 5m කියන්නේ 5 mean වගේ අදහසක් අපේ කියනවා 5 එකත් වෙනස් වෙනවානේ සැරින් සැරේට 5m mean එක වගේ idea එකක් එන්නේ හරිද ඊට පස්සේ මෙතන ගත්තේ RMS value කියලා සාමාන්‍යයෙන් බම් මේකේ maximum value එකවත් සම්පූර්ණ E1 වත් මේ බම් ගොඩක් වෙලාට මේ RMS value කියන එක තමයි බම් මේ ඔය ඉලෙක්ට්‍රිකලි මේ ගොඩක් ගන්න මම බැලුවා RMS value කියන්නේ මොකක්ද කියලා හරිද RMS value කියන්නේ බම් root mean square value කියන එක බම් RMS කියන්නේ root mean square කියන එක මාත් ටිකක් බැලුවා අර සාමාන්‍ය මේක සයින් ආකාර එකක් වෙනකොට අර සාධාරණ අවස්ථාවක් වගේ ගන්න එහෙම අයිඩියා එකක් තිබුණා මට තේරුන්නේ හරියට තේරුන්නේ නැහැ RMS value root mean square කියලා එකට කියන්නේ මෙතන RMS value එක ගන්න පුළුවන් බං එතකොට EPRMS කියන එක EPRMS කියන එක ඕක සමාන වෙනවා EP බෙදීම මූල දෙකයි කියන එක EPRMS කියන්නේ EP බෙදීම මූල දෙකයි කියන එක හරි හරි ඔය වගේම අපිට ගත හැකි ESRMS කියන එක ඒක කියන්නේ ES බෙදීම මූල දෙකයි හරි EP වලට EP වලගේ දාන්න මෙන්න මේක 25f n NP NP5f මෙතනටත් 25f NS5f හරිද අවශ්‍ය වුණොත් ඒක හදලා ගන්න පුළුවන් මේ විදිහට හරි බං ඊට පස්සේ අපිට ගත හැකි මෙන්න මේක ට්‍රාන්ස්ෆෝමර් එක බං මෙන්න මේක මෙන්න මේ අනුපාතයක් ගත හැකි E1 බෙදීම E2 sorry EP බෙදීම ES කරගමු EP බෙදීම ES සමානයි NS බෙදීම NP බෙදීම NS සමානයි VP බෙදීම VS හරි ඔන්න ඔක මතක තියාගත්තා නම් ඒක මම හිතන්නේ ඕන මේ කැලියම ඇහුවොත් මේ වගේ කොටස් වෙන ආහනේ ගන්න ගොඩක් දුරට ඇහුවත් අහන්නේ මේ RMS value එක තමයි අහන්නේ RMS value කිව්වොත් ඒ කියන්නේ EP බෙදීම මූල දෙකයි ES වල RMS ඇහුවොත් ES බෙදීම මූල දෙකයි හරි ඒ ටික මතක තියාගත්තා නම් ඇති වෙයි අන්න මේක මතක තියාගත්තා නම් හරි ඊට පස්සේ තව පොඩි දෙයක් තියෙනවා දැන් මේකේ සීම ලොස් එකක් වෙන්නේ නැත්නම් මම මේකෙන් දැන් 100% එෆිෂියන්සි එක තියනවා නම් පවර් එක ලොස් වෙන විදිහක් නැහැ නේද? හරි. P කියන්නේ මොකද්ද? P සමානයි VI කියන එකනේ. P කියන්නේ VI නේ. P සමානයි VI. හරි. දෙකේම P සමාන නම් අපිට මෙහෙම ගත හැකි නේද? VS IS සමානයි VP IP. ඔන්න ඔහොම ගත හැකිනේ. මේ ප්‍රයිමරි එකේ වෝල්ටේජ් එකයි කරන්ට් එකයි ගුණිතය සෙකන්ඩරි එකේ වෝල්ටේජ් කරන්ට් ගුණිතයට සමාන වෙන්නේ. පවර් ලොස් එකක් නැත්තම්. සාමාන්‍යයෙන් අපි පවර් ලොස් එක නැහැ කියලා අරගෙන තමයි ගණන් හදන්නේ. හරි. එතකොට අපිට මෙතනින් අනුපාතයක් ගත හැකි. VP බෙදීම VS සමානයි VP බෙදීම VS සමානයි ඔන්න එතනදී අනිත් පැත්ත ගන්නවා. එතනට එනවා IS බෙදීම IP කියලා. හරි. ඒකත් මතක තියාගන්න.
ඒතර ඕකත් අර අතටම එකතු කරන්න පුළුවන්. හරි බං මේ ට්‍රාන්ස්ෆෝර්ම වල දැන් මේ අපිට මෙහෙමත් ගත හැකි. R කියන එක සම්බන්ධ කරලා RS සමානයි VS බෙදීම IS. කොහොමද V සමානයි IR දැම්මම? RS වෙනකොට ZS කියලා කාටද කියන්න පුළුවන්. මේක ඉම්පිඩන්ස් එකක් තියෙන වඩා හොඳ හැබැයි ZS වගේ කිව්වනේ. Z අර ඉම්පිඩන්ස් කියන අර්ථය. හරි. එතකොට ZP කියන එක උත් ගන්න පුළුවන්. VP බෙදීම VP බෙදීම IP. කොහොමද ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන ගත හැකි ZP බෙදීම ZS සමානයි VP යට VS වැඩි කිරීම IS යට IP කියලා. හරි ඕක සමාන වෙනවා VP යට VS වල වර්ගය කියලා ගන්නත් පුළුවන්. VS යට VP ආයි ගන්න පුළුවන් මෙහෙම. NS බෙදීම NP ඔන්න ඕකේ වර්ගය කියලා ගන්න පුළුවන්. ආයිත් මේක ගත හැකි I මෙතන P මෙතන P මෙතන S IS යට IP කියලා ගන්න පුළුවන්. හරි ඒ ඇවිල්ලා මෙන්න මේ ZP බෙදීම ZS කියන එක. හරි ඒක මේ වඩාත්ම වැදගත් වෙන්නේ මෙන්න මේක. මම මෙන්න මේක ලියන්නම්. මේ ටික තමයි ගොඩක් මොම වෙන්නේ. VP බෙදීම VS ඕක සමානයි NP බෙදීම NS ඕක සමානයි EP බෙදීම ES ඕක සමානයි IS බෙදීම IP. ඕක එකක් මේක එකක්. හරි නේද? හරි ඔක්කොම ඕවරෝල් මේ දෙක මතක තියාගන්න. මේ දෙකෙන් විශේෂයෙන් මෙන්න මේක. හරි ලොකුවටම දෙයක් නෑ තමයි. හරිද? මේ ඔක්කොම අනුපාත එක විදිහටම එන්නේ මේ කරන්ට් එක විතරක් අනිත් පැත්ත එනවා. IS බෙදීම IP කියලා. S කියන්නේ සෙකන්ඩරි, P කියන්නේ ප්‍රයිමරි කියන්නේ. මේ හදත් පොතක් ගන්න කියන්නේ. මේකයි. ඔව් ශක්ති හානියක් තිබ්බත් මේ ටික දාන්න පුළුවන්. මේ ටික දාන්න. මෙන්න මේ ටික දාන්න. ශක්ති හානියක් තිබ්බොත් මෙන්න මේක. මේක දාන්න පුළුවන්. මේක මොන තත්ත්වයකට තියුණත් මේක දාන්න පුළුවන්. ඒක අවුලක්. හරිද?
දැන් මම මේ පෙන්නේ බං theoretical transform එකක් හරිද? නමුත් practical transform එක පොඩ්ඩක් වෙනස් කරනවා. practical transform එක මෙන්න මෙහෙම වගේ මෙන්න මෙහෙම තියෙන්න පුළුවන්. ප්‍රතිරෝධ තියෙන්න පුළුවන්. ඉන්ඩක්ටර්ස් තියෙන්න පුළුවන්. RS XS ඔයගේ ප්‍රතිරෝධ තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ කම්බි ළඟට තියෙන්න පුළුවන්. RS XS වුණාම අපිට සම්බන්ධ කරන්න පුළුවන් බං. හරිද? මේ ඇවිල්ලා මේ කොන්දරද දීපු ප්‍රැක්ටිකල් ට්‍රාන්ස්ෆෝම් එකක්. හරිද? මම Google එකේ ප්‍රැක්ටිකල් ට්‍රාන්ස්ෆෝම් එකක් ගැහුවා බං ආයෙ වෙනවා ටිකක්. ඒ Google එකේ ආපු ටිකේ බං මෙන්න එහෙම කැලලකුත් තියෙනවා. මෙතනත් ආයි resistor එකකුයි ඉන්ඩක්ටර් එකකුයි. මේක RC කියලා හඳුන්වනවා. මේක XM කියලා හඳුන්වනවා. හරිද? ආවොත් කියලා මම කියන්නේ. මොකද මේකේ ගාණක් තිබ්බා මම ඒක. හරි බං මේක තියරි කරුණා තියරි කියන්නේ ඔස්තර තමයි දෙන්නේ. මේකේ අර තව කොටසක් තිබ්බ බං ඒක ටියුටෝරියල් එක මම හිතන්නේ ඒක අපිට මේ පාර නෑ. අපේ මේ සිනොන්ට එක තිබ්බ මම හිතන්නේ මේ පොලොස් සරේ මේ ටික. ඒ ටික බං මේ රෙපාලා හරියටම ගියයි බං මේ ඔයාලා ඒ ටිකක් දෙනවා කිව්වොත් බං මම ආයෙ ඒකට වෙනම කුප්පියක් දාන්න. ඒක බොහෝ දුරට එන්නේ නැති වෙයි බං. ඒක තිබ්බොත් මම ඒකට වෙන එකක් දාන්නම් මම. ඒක මේ දැනට මේ කරපු ටියුටෝරියල් එක ගැන ටික හදන්න පුළුවන්. ඒ කොටස එන්නේ නැහැ කිව්වොත් බං ඒක රෙපා ගියයි බං මේ කරපු ටික බලාගත්ත නැති වෙයි කියලා. හරි බං ඊට පස්සේ මේක ගණන් වලට යනවා. ඉවර නෑ බං තාම ගණන් වලට යනවා. හරි බං මම ගානක් කියන්නම් මේ මම ඒක රූපයක් දෙන්නම් ඒක හදන්න පුළුවන් උන්ට. මේක අර ටියුටෝරියල් එකේ තිබ්බ ගානක් නේ අර තවත් මේ සීරීස් එකක් තිබ්බා අප්ලෝඩ් කරලා මම ඒකෙන් මේ ගාන ගත්තේ. මම දත්තරේ දෙන්න උඩ පිටුර කරලා ඉන්නවා. හරි VP මෙන්න මෙතනවා. VP සමාන 115යි වෝල්ට්. VS සමානයි 200යි වෝල්ට්. primary winding has 500 turns. ඒ කියන්නේ NP කියන එක NP සමානයි 500 කියලා දුන්නා. 500 turns. මේ N කියන වට ගන්න. ඊට පස්සේ කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝරේ full load එකෙන් දෙන්නේ. ඒ කියන්නේ maximum එක ගන්න secondary output ඒ කියන්නේ secondary එකේ output එක. secondary එකේ output කියලා දුන්න ඔය දෙන්නේ power එක කියන එක. secondary එකේ power එක 2CI VL VA. හරිද? ඕකේ හොයන්න කියනවා secondary එකේ current එක IS1 දුන්න. ඊට පස්සේ primary එකේ current එක IP
ඊට පස්සේ ns අහනවා සෙකන්ඩරි එකේ වට ගන්න. හරිද? ඔව් n කියන්නේ කොට ගන්න. හරි දැන් ඔයාලට මේ විදිහේ ඒක පළවෙනි ගාන අර ටිකක් කර කොළ පාට අර මේ දාන්නේ පාට පාටේ එකක් තිබ්බේ ඒක පළවෙනි ගාන. ඒක පළවෙනි එක විතරයි හදන්නත් පුළුවන්. හරි මේක තමයි ගාන. හරි. හරි දැන් හරි මම ආවා. ඒක උන්නේ පළවෙනි ගාන නේද? ඔව් මේක මොකද? ඔව් ටියුටෝරියල් එකේ පළවෙනි ගානක් මේක. ඔව් ඒකම. ටියුටෝරියල් එකේ පළවෙනි ගානම මේක. හරි මම මේක මේ පොඩි රූප එකක් අරගන්න. හරිද? VP දන්නෝ VS දන්නෝ හරි නෝනේ. NP දන්නෝ NS තාම දන්නේ නැහැ. මෙතන P දන්නෝ මේ ඒ කියන්නේ අවුට්පුට් එකේ පවර් එක බං කියන්නේ. අවුට්පුට් ඒ කියන්නේ සෙකන්ඩරි එකේ අවුට්පුට් පවර් එක. අවුට්පුට් පවර් එක 300 VA ලු බං. හරි. සාමාන්‍ය පවර් එකක් දෙන්නේ මොනවද? පවර් එකක් දෙන්නේ සාමාන්‍ය වොට් වලින් නේද? වොට්. පවර් එකක් දෙන්නේ වොට් වලින්. හරි බං. මේ මෙහෙම එකක් තියෙනවා. හරි. ඒක පොඩි අන්තර දෙයක් කියන්න පුළුවන්. ඇක්ටිව් පවර් එකක්. ඇක්ටිව් පවර් එකක් හඳුන්වන්නේ වොට් වලින්. ඇක්ටිව් පවර්. හරි. රියැක්ටිව් පවර් එකක් රියැක්ටිව් පවර් එකක් හඳුන්වන්නේ VAR වලින්. VAR. හරි. රියැක්ටිව් පවර් එකකුයි ඇක්ටිව් පවර් එකකුයි දෙකකම එකතුවක්. ඒ කියන්නේ ටෝටල් පවර් එක. ඒක හඳුන්වන්නේ VA වලින්. VA වෝල්ට් ඇම්පියර් වලින්. හරි. මේක පොඩි අමතර වෙනම දෙයක්. ඒ කියන්නේ ඇක්ටිව් පවර් එකයි රියැක්ටිව් පවර් එකකුයි එකතුවයි. ඒක එකතු කරන විදිහ දන්නව නේද? අර දෛසික හොයන විදිහට තමයි ඒක එකතු කරන්නේ. වර්ගවල වර්ගමූලය අරගෙන. හරි. හරි. දැන් හිතමු මෙතන පවර් එක දන්නවා. මෙතන වෝල්ටේජ් එක දන්නවා. හරි. මෙතනට කිසි ප්‍රශ්නයක් නැහැ. P සමානයි VI දාන්න පුළුවන්. E සමානයි VI බලන්න. හරි. මේ පැත්තේ යන කරන්ට් එක IS කියලා ගමු. IS මට ගත හැකි මම මෙතන තනි කරාම IS සමානයි මේක තනි කරනවා P බෙදීම VS. හරි මට ඉතින් ගත හැකි IS කියන එක IS සමානයි P කියන්නේ 300යි වෝල්ට් ඇම්පියර් VS කියන්නේ 300යි වෝල්ට්. මේක කපුණාම IS කියලා කියනවා 1 ඇම්පියර්. හරි සෙකන්ඩරි එකේ යන ඇම්පියර් ගන්න 1 ඇම්පියර්ස්. IS එනවා. හරි ඊට පස්සේ යනවා IP අහනවා. IP කියන්නේ ප්‍රයිමරි කියන එක. හරි එතකොට මෙන්න මේ සම්බන්ධය දාන්න පුළුවන්. VP බෙදීම VS සමානයි IS බෙදීම IP. ඔන්න ඕක දාන්න. හරිද? දැන් IP නේ හොයනවා IP කියන්නේ VS යට VP වාරයක් IS. හරි IP සතේකි VS කියන්නේ 300යි බෙදීම 115යි IS කියන්නේ එකයි.
දෙකයි සමහයක් කියලා වුණා. දෙකයි සමහයක් කියන IP කියන්නේ. C version of the relationship between the primary current and secondary current. හරි primary එකයි secondary එකයි අතර මොකක්ද relationship එකක් ගන්න. මේකත් ඇවිල්ලා මේ දෙකේ relationship එක. තව එක එක ඒවා ලියන්න පුළුවන් ඕන එකක් ලියන්න පුළුවන් මේක. හරි. ඊට පස්සේ ඊළඟ කොටසේ කියනවා. ඊළඟ කොටසේ කියනවා number of turns on the secondary winding. හරි. අපිට ඕන එකක් choose කරන්න පුළුවන්. ඕන සමීකරණයක් දාන්න පුළුවන් මෙන්න මෙතන. මෙතන දැන් EPES දන්නේ මේකයි මේකයි අතර සම්බන්ධ කරගන්න. දැන් මේ දෙක අතර සම්බන්ධ ගන්න පුළුවන්. මේකයි මේකයි අතර ගන්න පුළුවන්. ඕන එකක් ගන්න පුළුවන්. මම මේ EPES එක ගන්න. ඕන එකක් ගන්න පුළුවන්. PP බෙදීම VS සමානයි NP බෙදීම NS. හරි. VP 115යි. මේක 300යි. NP primary එකේ 500යි. බෙදීම NS. NS ගත හැකි. NS එනවා 1304යි කියලා. 1304.34 කියලා. හරිද? මේක NS කියන්නේ පොට ගානක්. සාමාන්‍ය පොට ගානක දශම කියන්න බෑනේ. සාමාන්‍ය පොට කියන්නේ දශම කියන එක නෙමෙයි. ඉතින් මේක ආසන්න දශම ස්ථානට වටින 1304යි කියලා. NS පොට වල 1304ක් terms. Just use your හතරයි කියලා නේද බලන්න ඉතින්. just හතරයි කියලා බලන්න. උත්තරයි දාගෙන just හතරයි කියලා බලන්න. ඔය ඩිසයින් එක නෙමෙයි. හරි මම මේ ටියුටෝරියල් එකේ දෙවෙනි ගාන ආදන්න දෙවෙනි එක. එතන ලේසි වගේ බා ඉන්පුට් වෝල්ටේජ් එක 480 දැන් ප්‍රයිමරි ඉන්පුට් කියන්නේ ප්‍රයිමරි එකනේ VP 480 අවුට්පුට් කරන්ට් එක අවුට්පුට් වෝල්ටේජ් එකයි කියන්නේ IS එකයි VS එකයි 10යි 160 IP එක හොයන්න අපේ VP බෙදීම VS සමානයි IS බෙදීම IP. අපි VP කියන්නේ 480යි VS කියන්නේ 120යි සමානයි IS කියන්නේ 10යි IP කියන්නේ IP ගත වෙනවා ලේසි සෑහෙන
දෙක ඉතින් පහයි කියලා. දෙකයින් පහයි නේද? දෙක මේක උඩට මාරුව නේද? අවුලක් තියෙනවා. ඊට පස්සේ මේක තුන්වෙනි ගාන හරිද? මේ තුන්වෙනි ගාන බලන්න ඇවිල්ලා මේ වගේ එකක් තමයි මම හිතන්නේ විභාගෙත් එක්ක ඒකමයි. දැන් පොඩ්ඩක් වෙනස් නේ. නෑ බෑ ඒකම මේ විභාගේ ගාන ඒකමයි ඒ විදිහටම දීලා තියෙන්නේ. ඒකම තමයි ගාන. හරි මේක දැකලා තමයි මම අර පොඩ්ඩක් බැලුවේ ඉන්ටර්නෙට් එකේ අර මේ රූප ඉස්සරහන මම කිව්වේ අර ප්‍රැක්ටිකල් ට්‍රාන්ස්ෆෝර්ම් එක පොඩ්ඩක් වෙනස් විදිහට ඇඳලා තිබ්බා කියලා ඒක පොඩ්ඩක් අතම බලමු කියලා වෙයිට් කරන්න හදන්න කියලා. හරි බා ඕක කියන විදිහට අර විදිහට රූප ඉස්සරහන ඇඳ ගන්න ඕක ඔක්කොම ගන්න. හරි මේක R1 තියෙනවා R2 තියෙනවා X1 තියෙනවා X2 තියෙනවා RC තියෙනවා XM තියෙනවා. හරිද? ඒකට ඒක හදන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. තව මේ ට්‍රාන්ස්ෆෝර්මර් අපේ ගාන බලන්න හිතවන්නේ මේ කියනවා 15 kVA 15 kilovolt ampere 2400 240යි 8යි හර්ට්ස් ඔන්නෝ කියන්නේ. හරි. ඔය කියන්නේ බා 15 kilovolt ampere ඒ කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝර්මරේ මේ වෙන මේක අවුට්පුට් පවර් එක වෙනවා නේද? 15 kilovolt ampere
කොහොමද අපේ කොහොමද බලන්න. හරි මෙතන මේකෙන් 15 කිලෝවෝල්ට් ඇම්පියර් කියන එක අවුට්පුට් එක. හරි අවුට්පුට් පවර් එක තමයි කියන්නේ. අවුට්පුට් පවර් එක PS සමානයි PS සමානයි 15 kVA. හරි. ඊට පස්සේ මෙතන අනුපාතය දීලා තියෙනවා 2400යි 240යි කියන්නේ. ඔය දීලා තියෙන බං අනුපාතය ප්‍රයිමරි එකේ සෙකන්ඩරි එකේ. හරි. ඔය කියන්නේ බං P සමානයි 2400යි කියනවා. VS සමානයි 240යි කියනවා. හරි. ඒතර මේක ස්ටෙප් ඩවුන් එක. ඔන්න ට්‍රාන්ස්ෆෝමර් එක ඉක්වලන්ට් සර්කිට් එක මොනවද කියන්නේ R1 කියන්නේ 2.5යි. කියන්නේ මේක 2.5යි ඕම්. ඊපස්සේ මේ ඉන්ඩක්ටර් එක 0.0 මේක 7යි ඕම්. ඊපස්සේ මේක 0.0.25යි. මෙතන එක 0.0.7යි. ඕම්ස්. RC එක XL එක ඒ දෙක අතර අමිනවා. අබ්බේ වම් පැත්ත පේන්නේ නැහැ හරිනේ. මම දැන් හරිනේ කියනවා. මෙතන 2.5යි ඕම් මේක 7යි ඕම්. මේ ගාන දීලා තියෙනවා මේක 0.2.5යි ඕම් මේක 0.7යි. ඔව්. ඉන්ඩක්ටර් එක. හරි RC එක XL එක තමයි මේ ඇඳලා තියෙනවා. RC එක XL එක. මේක RC එක මේක XL එක. හරි මම කියන්න ගියා RC XL. හරිම ඊට පස්සේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකට සප්ලයි කරන්නේ කිලෝවොට් 10ක්. නැති ඒතර මේකත් P සමානයි 10යි කිලෝවොට් අවුට්පුට් එක 15යි kVA. හරි. ඊට පස්සේ 0.8යි lagging load that rated value.
මේ අපේ මේ 10 කිලෝවොට් සප්ලයි කියලා නේ කියන්නේ සප්ලයින් කියලා නේ කියන්නේ. එතකොට ඒක මේ සෙකන්ඩරි එලිට එන එක නේද? සප්ලයිඩ් කියලා කිව්වොත් ඒක සප්ලයි කියන්න බෑ මේ ට්‍රාන්ස්ෆෝමර් එකට සප්ලයි කියන එක නෙවෙයි. ට්‍රාන්ස්ෆෝමර් එකට if the transformer is supplying on it, transformer is supplying 10 kilowatt from the transformer supply කරනවා කියලා කියන්නේ ඔක්කොම මේ අනිත් පැත්තේ නේද? ES මේ විල ඇක්ටිව් පවර් එකනේ. මේක 10 කිලෝවොට්. මට අපේ දිනුම්ම මම VP කියන්නේ බං මෙන්න මේ අක්‍ර දෙක හරහා තියෙන ටික. මෙන්න මේක තමයි VP කියන්නේ. ඔක තමයි VP බං. හරි මෙන්න මේක තමයි VS කියන්නේ බං. හරි මේ වරහා ලොස් වෙනවා කියලා අපිට ගන්න බෑනේ බං. හරි ඊට පස්සේ මෙතනින් එළියට එන පවර් එක තමයි බං මේක. එළියට එන පවර් එක තමයි බං මේක. හරි ඒක තමයි මේ ගන්න වෙන්නේ වෙන ගන්න ක්‍රමයක් නැහැ. හරි එතකොට හරි ඒකත් හරි. ඊට පස්සේ ගන්න ඕනේ මෙතන I හතර පහේ ගණන් වලද මම අර මේ මොකේද රිෆ්‍රෙෂ් එකේ හැදුවේ බං ඒ වගේමයි බං මේ ගණන් යන්නේ මේක කිසිම වෙනසක් නැහැ ඉන්ඩක්ෂන් මෝටර් එකක් සම්බන්ධ කරලා ඔය වගේ පොඩි කතාවක් කියන්නේ ඒ ගණනුත් try කරන්න ඕනේ බං මේ ඒ වගේමයි බං යන්නේ මම දන්නේ මේක ට්‍රාන්ස්ෆෝමර් එකට ගිහින් කියලා හැබැයි ඒ වගේම තමයි කරන්න තියෙන්නේ 3 phase RCI volt balance supply කියලා 3 phase motor එකට load එක connect කරනවා. අර මම අර වෙනම කරලා අර 7 වෙනි ගානක් ඇවිල්ලා. ඒ වගේම හදන්න ගම් තියෙන වෙන කිසි දෙයක් කරන්න නැහැ. ඉතින් ඒ ගණන් කරන්න ඕනි බෑ නැත්නම් ඒක හදන්නත් පුළුවන් බා. ලොකු වෙනසක් නැහැ බා මම වෙනවා. වෙනසක් කියන්නේ අරකම තමයි තියෙන්නේ. ඕන්න පස්වෙනි ගාන හදන්න බා ඒක පොඩි ටොප් එකක් තියෙනවා. පස්වෙනි ඒකන් ට්‍රාන්ස්ෆෝමර් කතා මුකුත් නැහැ බං දෙලිම 3 phase එකෙන් හදන්න පුළුවන්. පස්වෙනි එකේ මම කියනවා 3 phase RCI volt ඔය කියන්නේ බං VL කියන එක. බලන්න හරි ඒක කරන්ට් එකක් කියලා තියෙනවා.
what is the maximum number of 1 kilowatt induction motors operating at the power factor එක කියන්නේ cos pi කියන එක 0.7යි power factor ගන්න එක ලැබෙන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් 1 kilowatt motor ගන්න කීයද ගන්නවා 1 kilowatt motor හරිද ඒතර අපිට මෙතන දාන්න පුළුවන් මෙතන power එක P සමානයි active power එක active කියන එක active power ගන්න P කියන ගන්න පුළුවන් මූලිකයි IN cos pi කියන එක උන්ට IL කියන්නේ 20යි PL කියන්නේ 400යි වැඩි කියන cos pi කියන්නේ 0.7යි බුදු කරන්නේ හරිද එතකොට 1 kilowatt induction motor දැන් මෙතන තියෙනවා 9.69 kilowatt කියලා හරිද එතකොට මේකෙන් පුළුවන් බා 1 kilowatt induction motor 9ක් පුළුවන් හරි 10ක් කරන්න බෑ එතකොට එකකට power එක අඩු වෙනවා හරි we can connect 9 motors හරිද ඒක වුණ නැහැ සරලයෙන් ඊට පස්සේ දෙවෙනි කොටස ගන්නවා ඊ කොටසේ if the power factor is corrected to 0.95 lakh අලුත් එකේ cos pi සමානයි 9.5 lakh කියලා කියනවා by the addition of capacitors හරිද addition capacitor දාලා cos pi එක 9.5ට අරගෙන තිබෙනවා what is the maximum number of 1 kilowatt induction motors that can be supplied හරිද එතකොට මේ මෝටර එකට ඕනි බව 1 kilowatt හරි kilowatt හරිද එතකොට මේකේ power factor එක වෙනස් වෙන්නේ capacitors දාලා හරි capacitors දාලා power factor එක වෙනස් කරාට active power එකේ වෙනසක් සිදු වෙන්නේ නැහැ බා හරි active power වෙනසක් සිදු වෙන්නේ නැහැ බං එතකොට කලින් ගන්නවා තමයි time motors ඊට පස්සේ අහනවා reactive power කොච්චරක් ඕන දානවා new maximum number of motors motors 10ක් ගන්න බෑ නේද බං ඒක 9 ගානක් කිලෝවොට් තියෙන්නේ නේද අය නම් ඔක්කොම නිසා එතකොට බං එක මෝටර එකකට අඩු වෙන්නේ දැන්නේ වොට් ගන්න. ඒතර මේ මැක්සිමම් මගින් ක්‍රියාත්මක වෙන්න බෑනේ. ඒකට එකක් අඩු රේට් එකකින් දුවන්න වෙන එක මෝටර එක. What is the reactive power required by the new maximum number of motors? අය නේද මේකට අවශ්‍ය reactive power එකක් ගන්න. අර පළවෙනි අවස්ථාව reactive power එක අපි ඉගෙන ගන්න. ඒක පළවෙනි අවස්ථාවේ එතන දිලා reactive power එක ඉන්නේ.
හරිද? ඒතර ඔන්නෝම අගයක් ගාව මේවා මේ cos pi 0.7 දීති. දැන් cos pi 29ක් වෙනකොට බං අපිට ගත හැකි tan pi සමානයි tan pi සමානයි reactive power බෙදීම active power. හරි පවුතරේ tan pi වලින් ගත හැකි. දැන් tan pi කියන එක ලියන්න පුළුවන් මේක. tan Q1 කියලා මම දාගත්තා. අර QT අලුත් එක දාගමු Q2 කියලා. ඒතර අලුත් එක Q2 කියලා ගත්තා. Q2 දෙකීම ඒතකොට reactive power එකේ sorry active power එකේ වෙනසක් වෙන්නේ නැහැ නේද? හරි ඒතර active power එක 9.669 කිලෝ. ඒතර අලුත් අපේ තමයි ඔන්න ඔය දෙකයි KVR කියලා ආවා. හරි ඒතර මේක තමයි reactive power required by the maximum number of motors. ඒතර මෙච්චරක reactive power එකක් ඕනෙද මේ මෝටර් ගන්න ක්‍රියාත්මක වෙන්න. ඊළඟ කොටසේ කියනවා බං මේ අර කලින් අහපු තමයි මේක තමයි determine the rating of the base capacitor bank required to improve the overall power factor to 0.95 ලැබි. හරි මෙතන delta එක මොකද කියලා කියලා නැහැ. delta කියලා තමයි මම ගන්න. හරි බං එතකොට අර වෙනස ගත හැකි Q1 Q2 කියලා. Microphone 5
සෝරි මයික්‍රෝෆැරඩ් 50යි. 10 රින 6ක් වෙනද 10 රින 6ක් වෙනද ඉතින් 50යි මයික්‍රෝෆැරඩ්. ඒක තමයි රේක කැපැසිටි එක මම කරා මේ කෝඩ් එක කාලේ. හරි බයි ඉතින් ගණන් ටික ඒ වගේමයි කියන්නේ මේ ගාන බම් මේ උන්සර්සට කියන මේ උත්තර ඉල්ලගම් මම නැත්නම් හරියටම ෂුවර් නෑ. ඒක වලම් බයික උත්තරාවට පස්සේ මේව ට්‍රාන්ස්ෆෝමර් එක නම් උත්තරේ කියන්නේ අර මේ ඉතුරු ගණන් දෙක හදන්න පුළුවන් බං. 6 වෙනි එකයි 5 වෙනි එකයි. සෝරි 6 වෙනි එකයි 4 වෙනි එකයි. මේ 6 වෙනි එකෙන් බං මෙතන ප්‍රීපේස් එකයි මෝටර එකයි දෙකක් තියෙනවා. ඒ දෙකම ඇතුළත් කරලා ගණන් හදන්න ඕනේ. හරි බං අර මේ පවර් ඉකොනොමික්ස් ගානක් හදලා ඉවරයක් කරමු. නැත්නම් ඒක ඉතුරුනේ. ඕනේ බං 4 වෙනි එකේ 4 වෙනි ගානේ මේ එක මෝටරයක් විතරයි තියෙන්නේ. එක මෝටරේ තියෙන්නේ එකම කතාවක් තමයි මේ ගාන කොටක් කියලා. ඔය 4 වෙනි එකේ එක මෝටරයි තියෙන්නේ. 6 වෙනි එකේ එක මෝටරයක් ප්‍රීවියස් එක දෙකම තියෙනවා. හරි මම අර පවර් ඉකොනොමික්ස් ගාන හදන්න. පස්වෙනි එකයි. ඒක පොඩක් තුමයි අහලා සිස්පගන් කියන්නේ. හරිද? ඒ පස්වෙනි එක පොඩ්ඩක් බලහන් අයි ගාන. ඔය කියන්න power station having a maximum demand එක 100 megawatt load factor එක 130යි. මොකද කියන්නේ? combination of steam and hydro station supply එක මෙච්චරයි කියන කියනවා maximum output එක 90 කියන එක. හරි ඒ කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේදී නොමගන්න සරලව. හරි මේ එකක් ඇවිල්ලා steam එක අනිත් එක hydro එක. steam එක hydro එකයි ඔය දෙකම එකතු කරලා දෙකෙන්ම එළියට දෙනවා මෙගාවොට් 100ක්. හරි මෙගාවොට් 100ක් දෙනවා. මේ ඇවිල්ලා steam එක. මේ ඇවිල්ලා hydro එක. steam එක hydro එක. දෙකම එකතු කරලා මෙගාවොට් 100ක් දෙනවා. හරි ඊට පස්සේ කියනවා load factor එක පොඩ්ඩක් කියන්න. මේ hydro station එකෙන් දෙනවලු දැන් කිලෝවොට් hour මෙන්න මෙච්චර hydro එකෙන් දෙනවලු 100 ඩිග්‍රී 10යි කිලෝවොට් hour අවුරුද්දකට ඔන්න මෙච්චරක් දෙනවලු. maximum power output එක 40 මෙගාවොට්. හරි
හරි ඕවරෝල් කොස්ට් එක අහනවා මේකකින් එන්නේ නේද? හරිද? ඔක්කොම කලින් අපිට මෙන්න මේව ගන්න පුළුවන් එක. මේ ගානේ වැලු බලනකොට පේනවා මෙගාවොට් 100ක් එළියට දෙනවා. මෙගාවොට් 40ක් මෙයාගෙන් නිෂ්පාදනය වෙනවා. ඉතින් ඉතුරු ගාන දෙන්නේ මෙයාගෙන්. අපිට ඒක මුලින්ම මෙහෙම ලියන්න පුළුවන්. මැක්සිමම් ඩිමාන්ඩ් එක ලියන්න පුළුවන්. මේ මැක්සිමම් ඩිමාන්ඩ් එක මුළු සිස්ටම් එකේම මැක්සිමම් ඩිමාන්ඩ් එක අපිට ලියන්න පුළුවන් 100 මෙගාවොට්. හරි. ඕකමයි මැක්සිමම් ඩිමාන්ඩ් එක. හරි. ඊට මේකේ ලෝඩ් ෆැක්ටර් එක 130යි. හරි මතකද දන්නේ සමීකරණයක් තිබ්බා. load factor සමානයි average demand බෙදීම maximum demand කියලා. load factor සමානයි average බෙදීම maximum. හරි එතකොට මට ගත හැකි average demand එක මේ මුළු විදුලි බලාගාරයේ කියන්නේ ඔක්කොම පද්ධතියේ average demand එක මට ගත හැකිවා load factor එක වාරයක් maximum. ඒ කියන්නේ 100යි මේක. 100 මෙගාවොට් වැඩි කිරීම 130යි. එතකොට මට 30යි මෙගාවොට් කියලා. හරිද? එතකොට මට මෙතනින් ගත හැකි මේ ඇවිල්ලා ඇවරේජ් එක. එතකොට මට ගත හැකි අවුරුද්දකට මෙගාවොට් ගන්න. හරි යුනිට් ජෙනරේටඩ් per year. හරි මම මේ කියන්නේ මුළු බලාගාර දෙකෙන් මේ කියන්නේ දෙකෙන් පද්ධතියෙන්ම 100ක් ගන්නවා කියලා මම කියන්නේ. යුනිට් ජෙනරේටඩ් per year. දෙකෙන්ම දැන් දෙකෙන්ම ඇවරේජ් ඩිමාන්ඩ් එක 100 මේ 30 මෙගාවොට්. 30 ගුණ කිරීම 10 3ක් කියලා ගන්නවා. ඒතර කිලෝවොට් නෙවෙයි. ඒතර මේක නෝ මට කිලෝවොට් වලින්. ඕක වැඩි කරනවා. පාට කිලෝවොට් අව වලින් ඕනේ. අවුරුද්දට තියෙන දින ගන්න. 365 වැඩි කිරීම 24 hours. ඒතර මට එනවා කිලෝවොට් අව වලින් උත්තර. දෙකයි දශම 6යි දෙකයි. වැඩි කිරීම 10 8යි. කිලෝවොට් අව උත්තරයක් එනවා. හරි. සර් නම් මේ ගණන් හදලා තිබ්බේ මේ නිකන් ලියාගෙන ගිහින්දා. හරිද? එහෙම ලියුවොත් නම් මට තේරෙන්නේ නැහැ. ඒ හින්දා මම මේක වගුව කරගත්තා. හරි ඒකට වැඩේ ලේසි. හරි. මේ ස්කීම් එක. මේ හයිඩ්‍රෝ එක. හරි. හයිඩ්‍රෝ. ගානේ දීලා තියෙනවා. මෙයා සප්ලයි කරන ප්‍රමාණය. මෙයාගේ සප්ලයි එක ගානේ දීලා තියෙනවා. මේ 100 ගුණ කිරීම 10 6යි. 100 ගුණ කිරීම 10 6යි මෙයාගේ සප්ලයි යුනිට්ස් ගාන. annual supply units. ගානේ මේක දීලා තියෙනවා. ගුණ කිරීම 10 8යි කියලා. 100 ගුණ කිරීම 10 6යි කියලා තියෙන කිලෝවොට් hours. හරි. හරි. එතකොට දෙකෙන්ම එන ටික අපි දන්නවා. නේ? ඇයි මුළු බලාගාර පද්ධතියම ඩිමාන්ඩ් එක 100යි. මුළු දෙකෙන්ම මේ දෙකම එකතු වෙලා 100ක් එළියට දෙනවා. ලෝඩ් ෆැක්ටර් එකට මෙච්චරයි. ඒතර ඇවරේජ් එක හොයාගත්ත ඇවරේජ් එක 30යි. හරි. ඇවරේජ් එකෙන් වැඩි කරා අවුරුද්දට තියෙන දෙන ගාන. ඇයි ඇනුවල් නේ? අවුරුද්දට පුරාම ගන්නවා. එතනින් ආව මට කිලෝවොට් මෙච්චරක්. මේ දෙකෙන්ම මෙන්න මෙච්චරක කිලෝවොට් ප්‍රමාණයක් එනවා. මෙන්න මෙච්චරක්. මේ හයිඩ්‍රෝ එකෙන් විතරක් මෙච්චරක් එනවා. ඒතර මේකෙන් කොච්චරක් එනවද? මට ගත හැකි annual supply විදිහට දැවි රේට්ස් කියන්නේ මුළු ප්‍රමාණය අනිත් එකකින් එන ගාන අඩු කරනවා 2.6යි දෙක හරි නේද ඉතින් 10 8යි ඒතර මට එනවා 1.6යි දෙකයි දුරු කිරීම 10 8යි කිලෝවොට් hour හරි දැන් හයිඩ්‍රෝ එකෙන් එන කිලෝවොට් hour ගාන ස්ටීම් එකෙන් එන කිලෝවොට් hour ගාන හරි දෙකම ගන්න හරි දැන් මේ දෙකේම වෙන වෙනම මැක්සිමම් ඩිමාන්ඩ් එක හොයාගන්න වෙන වෙනම ගානේ දීලා තියෙනවා හයිඩ්‍රෝ එකේ මැක්සිමම් ඩිමාන්ඩ් එක 40 මෙගාවොට් කියලා. හරි.
මේක 40යි ඔක්කොම 100යි නම් මෙයා 60ක් වෙන්නේ. හරිද? හරි එතනට කවුරුත් නැහැ නේද? හරි. හරි ඊට පස්සේ බලමු මේකේ දැන් මොනවා තියෙනවද. දැන් ආයි ගානට හැරුණොත් දැන් අන්තිමේ තියන්නේ කිලෝවොට් අවර් එක ගානනේ කොස්ට් පර් ඊයර් නේ හරිය. හරි කොස්ට් පර් ඊයර් එක හොයන්න. ඕක දැන් මම මේ මැක්සිමම් ඩිමාන්ඩ් එක කිව්වේ කියලා. මැක්සිමම් ඩිමාන්ඩ් එක කිව්වේ බං මේ ගානේ අන්තිම විස්තර වල ගන්න කැපිටල් කොස්ට් එක කියලා ඔන්නෝම දීලා තියෙනවා. මේකේ කැපිටල් කොස්ට් එක දීලා තින්නේ කිලෝවොට් එකකට රුපියල් 1250ක් දීලා තියෙනවා. ස්ටීම් එකේ හයිඩ්‍රෝ එක 2500යි. ගාන තියෙනවා. ඊට පස්සේ ඉන්ටරෙස්ට් ඇන්ඩ් ඩිප්‍රීසියේෂන් 12යි මේකේ 10යි. ඔපරේටින් කොස්ට් එක මෙන්න මෙන්න තියෙනවා. ට්‍රාන්ස්මිෂන් කොස්ට් එක මෙන්න තියෙනවා. ගාන තියෙනවා. හරි. දැන් මම ආයි වගුවල ගන්න. හරි. හරි. මොනා කරන්න කැපිටල් කොස්ට් එක දීලා තියෙන්නේ මේ කිලෝවොට් එකකට අගේනේ. හරි. මම ගන්න සම්පූර්ණ කැපිටල් කොස්ට් එක. කැපිටල් කොස්ට්. මේ ඇවිල්ලා ස්ටීම් පැත්ත. මේ හයිඩ්‍රෝ. මේකේ කැපිටල් කොස්ට් එක ගන්න. හරි. මේකේ කැපිටල් ස්ටීම් එකේ කැපිටල් කොස්ට් එක ගන්න පුළුවන් බා 1 කිලෝවොට් එකකට 1250ක්. ඒ කියන්නේ මේ බලාගාරයේ 1 කිලෝවොට් එකක් ගන්න හැදුවොත් 1 කිලෝවොට් එකක් ගන්න ප්‍රමාණය හදන්න රුපියල් 1250ක් දීලා තියෙනවා. හරි දැන් මේක කිලෝවොට් කීයද? ස්ටීම් එක කලින් හෙව්වා. 60යි. කිලෝවොට් නේ මෙගාවොට්. ඒතර කිලෝවොට් ගන්න 10 3 වැඩි කරනවා. ඒ කියන්නේ 63 කිරීම 10 3යි කිලෝවොට්. ඒක වැඩි කරන්න ඕනේ. මේක 1250ක් කියලා තියෙනවා මේකේ. 1250යි රුපීස් per කිලෝවොට්. කිලෝවොට් කරනවා රුපියල් වලින් යනවා. රුපියල් වලින් යනවා දැක්ක. හතයි විසම් පහයි ගුණ කිරීම 10 7යි රුපීස් වලින් එනවා. හරි. ඉන්ස්ටෝල් කියලා තියෙනවා. හරි බා. ඒ කැපිටල් කොස්ට් එක ඒකේ ඉන්ස්ටෝල් කියන්නේ බා හදන්න ගියපු කැපිටල් කොස්ට් එක තමයි ඔය තියෙන්නේ. මේක හදන්න ගියපු ගාන හදන්න ගිය දමුන් හදන ඒක තමයි කැපිටල් කොස්ට් ඉන්ස්ටෝල් කියන්නේ. කැපිටල් ඉන්ස්ටෝල් කොස්ට් කියවත් ඒකම තමයි. කැපිටල් කියන්නේ අර හදන්න පටන් ගත්ත ගාන. හදන්න ගියපු වියදම. දැන් මේක හදන්න දැන් රුපියල් වලින් උත්තර එලා තිනවා හදන්න රුපියල් 7.5 වැඩි කිරීම 10 7ක මුදලක් දීලා තිනවා. ඒතර හයිඩ්‍රෝ එකේ කොස්ට් එක ගත්තොත් මේකේ කොස්ට් එක මේකේ මැක්සිමම් ඩිමාන්ඩ් 40න් 40 ගුණ කිරීම 10 3 වැඩි කිරීම 2500. එතන කියනවා 10 ගුණ කිරීම 10 7යි රුපීස්. හරි. දැන් හයිඩ්‍රෝ කෑල්ල හදන්න 10 ගුණ කිරීම 10 7ක් දීලා තියෙනවා. හරි ස්ටීම් කොටස ස්ටීම් වලින් එන බලාගාරය හදන්න 7.5 වැඩි කිරීම 10 7ක් කියලා තියෙනවා. හරිද? හරි ඊළඟ තව මොනවද කොස්ටින් ගාන දිහා බලන්නේ ඉන්ටරෙස්ට් ඇන්ඩ් ඩිප්‍රීසියේෂන් 112යි 110යි. හරි. ස්ටීම් එකේ හදමු ඉන්ටරෙස්ට් ඇන්ඩ් ඩිප්‍රීසියේෂන්. ඉන්ටරෙස්ට් ඇන්ඩ් ඩිප්‍රීසියේෂන්. හරි. මේකේ 112යි. 112යි මුළු මුදලෙන් 112යි. හරි එතන මුළු මුදලේ 17.5 ගුණ කිරීම 10 7. හරි එතනින් මට සුළු කරා වෙනවා 112යි 9 ගුණ කිරීම 10 6ක් කියලා. 9 ගුණ කිරීම 10 6 රුපීස්. හරි ඉන්ටරෙස්ට් ඇන්ඩ් ඩිප්‍රීසියේෂන් එක මේ පැත්තට හොයනවා. මේ පැත්තට එනවා. මේ පැත්තට 110යි. ඊයකින් 110ක්. කැපිටල් කොස්ට් එක. කැපිටල් කොස්ට් එක කියන්නේ 10 ගුණ කිරීම 10 7. හරි එතකොට මට එනවා බා 1.0 දැන්
10 ගුණ කිරීම 10 රුපියල් ඉන්ටරෙස්ට් ඇන්ඩ් ඩිප්‍රීසියේෂන් එක ඔයගෙදී ඊට පස්සේ ඇනුවල් ඔපරේටින් කොස්ට් එක තියෙනවා මේ දෙකට දෙපැත්තටම ලියන්න ඕනේ ඇනුවල් ඔපරේටින් කොස්ට් එක හරි අප කිලෝවොට් අව එකකට රුපියල් 0.05යි රුපියල් 0.05යි රුපියල් කිලෝවොට් අව එකකට හරි ඔය තර ඕක වැඩි වෙනවනේ මොනවා ගන්න විතර ඕක වැඩි වෙනවනේ කිලෝවොට් අවර්ස් ගන්න හරි වගේ මුල් හරි හැදුවා කිලෝවොට් අවර් කීයක් වෙනවද කියලා ස්ටීම් එකෙන් කිලෝවොට් අවර් 1.6 වැඩි කියන 18ක් වෙනවා 18ක් වෙනවා ඔතන උත්තරයක් වෙනවා ඊට පස්සේ මේ පැත්තේ ගාන 0.01.5 ඒකත් රුපියල් දෙදීම කිලෝවොට් අවර් ඒක වැඩි වෙනත් උනේ කිලෝවොට් අවර් ගන්න ඉතින් නැත්නම් රුපියල් වලින් ඉස්සර ඉන්නේ ඒතර කිලෝවොට් අවර්ස් මේකෙන් කීයක් වෙනවද එක ගුණ කිරීම 10ක් වෙනවා එක ගුණ කිරීම 18යි කිලෝවොට් අවර් කිලෝවොට් අවර් කරනවා ඒතර මෙතනින් එන රුපියල් වලින් මෙතනත් රුපියල් වලින් මේකෙන් ඔබ රුපියල් වලින් 8.1 ගුණ කිරීම 10ක් කියලා හරි ඒතර මේ පැත්තෙන් ඔබ රුපියල් වලින් ඒ කියන්නේ මේ ඇනුවල් ඔපරේටින් කොස්ට් එක විතරක් 1.5 ගුණ කිරීම 10ක් කියලා හරි ඊට පස්සේ ට්‍රාන්ස්මිෂන් කොස්ට් එකක් තියෙනවා ට්‍රාන්ස්මිෂන් කොස්ට් එක ट्रांसलेशन कॉस्ट के बाद मेरे पे दिन जो है लेकिन स्टीम पे ट्रांसलेशन कॉस्ट क्या है यानी को मेरे पे दिन जैसे दिन जो देखा है किलोवाट आवर एक करके किलोवाट आवर एक करके दिन जैसे दिन जो देखा है दिन जैसे दिन जो देखा है इसमें दिन जो देखा है कितनी है किलोवाट आवर एक करके दिन किलोवाट आवर है तो मेरे को किलोवाट आवर you know kita guna kiri dengan apa kilowatt hour gitu so mereka tinggal aja kita biasanya mereka guna kiri dengan saya itu ya dan pada kata itu kan total cost itu total annual cost total kita costnya total annual cost itu तो टोटल एनुअल कॉस्ट पे हमारा कहता है कि ये कॉस्ट हमें के में करती है कैपिटल कॉस्ट पे करना है कैपिटल कॉस्ट पे यहाँ पे डिप्रिसिएशन का आई करके नहीं करेगा तो मेक है नो मेक बिंदु है तो नो नाम एक दिन दहाई है दाना अप्लाई जैसे में तो पूरा दिन दहाई है दाना बिंदु तो बड़ा टोटल कॉस्ट पे तो तेरे मारे में टोटल कॉस्ट पे दाह हाथे जैसे तो रेडी करिएगा दहाई है आपके लिए ये रुपया ले लेंगे ये पे टोटल कॉस्ट पे annual and interest and depreciation cost එක තියෙනවා annual operating cost එක තියෙනවා transmission cost එකක් තියෙනවා ඒක ඔය තුනම එකට තියෙනවා 10 10.5 යන බිස්නස් එකේ දුරු 10 අය තොරේනවා හරිද පොලන්සින් 7 ගුණ කිරීම 10ක් වෙනවා මේකට total cost එක හරි දැන් හරි දැන් total cost එකක් ගන්නවා දැන් බලාගාර දෙකෙන් හදන කිලෝවොට් ප්‍රමාණයක් ගන්නවා කිලෝවොට් අවර්ස් ප්‍රමාණය හරිද ඒතර මට ගන්න එක දැන් ස්ටීම් වලට cost per unit එක ගන්න cost per unit කියන්නේ බා මේකේ total එක බෙදනවා මේකේ ඉපදෙන units ගන්න
හරි. මේකේ ටෝටල් කොස්ට් එක 17.1 වැඩි කිරීම 10.6 එක. මේකේ කිලෝවොට් හදනවා 1.622 දැන් වැඩි කිරීම 10.8ක් කිලෝවොට් hour. හරි. මට උතන කියනවා 0.1.5 rupees kilowatt hour. ඒතර kilowatt hour එකක් හදන්න රුපියල් 1.1.5ක් යනවා. හරි. ඒතර හයිඩ්‍රෝ එකේ හරි බලන්න උත්තර දෙන්න. ඒක දෙකක් තිබ්බයි කියලා අවුලක් මම නෑ බං. මොකද මේ එතකොට දැන් ස්ටීම් දැන් මේ දෙකෙන් එකතු වෙලා නෙන්නේ. මේ ස්ටීම් එක මේ හයිඩ්‍රෝ එක ওই දෙකේම පවර් එක එකව කරගන්නවා. මෙයා තනියම එකට දෙනවා. හරි. ඒතර මෙයාට ස්ටීම් එකෙන් හදන්න 0.1.5ක් කියන්නේ. හයිඩ්‍රෝ එකෙන් හදන්න 0.1.7ක් කියන්නේ. ඒතර මේ දෙකම ළඟ ළඟ යනවා. හරි. ඒ වුණාට මේකෙන් මේ කොස්ට් per unit මේ කොස්ට් per unit. ඒ වුණාට බලන්න මේකෙන් වැඩිපුර දායකත්වයක් දෙන්නේ කවුද කියන්නේ? මේකේ. නේ. මෙයා 40ක් දෙනකොට ස්ටීම් එකෙන් 160ක් දෙනවා. හරි. කොහොමවත් එක යුනිට් එකක් හදන්න ඔන්නම ගානක් තමයි ඔය දෙකේ. හරි නේ බං.